ස්ක්‍රීන් එක පේනවද? පේනවා ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත්‍රයක් චක්ක සූත්‍රය තමයි අධ්‍යයනය කරන්න තෝරාගෙන තියෙන්නේ. මේ සූත්‍රයේදී තාමත්ම වටිනා කරුණු කීපයක් සාකච්ඡා වෙන නිසා අපි කල්පනා කළා මේ සූත්‍රය අධ්‍යයනය කරන එක හොඳයි කියලා. නමුත් මේවා සම්බන්ධ කරුණු පිළිබඳව අපි මීට කලිනුත් වෙනස් සූත්‍රවලත් අහලා තියෙනවා. එම තිබුණාට අපි නැවත නැවතත් ඒ දේවල් පරිශීලනය කරන එක හොඳයි. අපිට කිසියම් ගැඹුරු අවබෝධයක් සඳහා ඒ තියෙන දේවල් අපට උදව් වෙන නිසා. I have heard that on one occasion the Blessed One was staying near Savatthi in Jeta's Grove, Anathapindika's monastery. There he addressed the monks, "Yes, Lord." The monks responded to him, "Monks, I will teach you the Dhamma, admirable in the beginning, admirable in the middle, admirable in the end. I will expound the holy life both in its particulars and in its essence, entirely complete, surpassing pure. In other words, the six sextets. Listen and pay close attention. I will speak." "As you said, Lord," the monks responded to him. "Evam me sutang ekam samayam bhagava savatthiyang viharati jetavane anathapindikassa arame tatrako bhagava bhikkhu amantesi bhikkhavoti badanteti te bhikkhu bhagavato paccassosun bhagava etadavocha dhammang vo bhikkhave desissami adi kalyanam majje kalyanam pariyosana kalyanam සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසෙස්සාමි යදිදං ච චක්ඛානි තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමීති එවං බන්තේති කෝතේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවායේ තදවෝච. ලෝතර බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ තන වූ ආරාමයේහි වැඩ සිටිද්දී වරක් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මේ ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාශිස්සාමි. එතකොට මේ තුන් ස්ථානයේහි මනරම් වූ නිවැරදි වූ දහමක් දේශනා කරනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. මේක අපි පසුගිය වැඩසටහනකදී බෝධිමග්ග වැඩසටහනකදී පැහැදිලි කළා. මේ ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් කියන එක සීලේ සම්බන්ධයෙන් සීල සමාධි ප්‍රඥා තුන තමයි මේ කරුණු තුනෙන් අදහස් වෙන්නේ කියන එක එදා අපි පැහැදිලි කළා. ආදි කල්යාණං කියලා කියන්නේ සීලේ තුලින් ඇතිවෙන පිරිසුදුභාවය, නිවැරදිභාවය කියන එක. මජ්ජේ කල්යාණං කියලා කියන්නේ සමාධි සම්බන්ධයෙන් ඇතිවෙන නිවැරදිභාවය කියන එක. ප්‍රඥා පරියෝසాన කල්යාණං කියන්නේ ප්‍රඥාව ඇසුරු කරගෙන සිදුවෙන පිරිසුදු බව කියන එක. දහමෙන් අපේක්ෂා කරන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණාංග තුන සංවර්ධනය කිරීම. ඒ කියන්නේ මේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ඒ ගමන පිරිසුදු කරගන්නට, නිවැරදි කරගන්න, ප්‍රායෝගිකත්වයට පත් කරගන්න අදාළ වෙන කරුණු තුන සීල සමාධි ප්‍රඥා. ඒක තමයි භාවිතය. ඒක තමයි ප්‍රායෝගික ස්වરૂපේ දහම තුල තියෙන. එතකොට මේ දහම තුලින් කවර වචනයකින් කොයි විදිහට කිව්වත් කියවෙන්නේ එක්කෝ සීලයක් පිළිබඳව, එක්කෝ සමාධියක් පිළිබඳව, එක්කෝ ප්‍රඥාව පිළිබඳව. එතකොට මේ කරුණු තුනම එකිනෙකට සම්බන්ධ
sorry එකිනෙකට සම්බන්ධ එකිනෙකින් පෝෂණය වෙන කරුණු තුනක් තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ඒතර ඒ සීල සමාධි ප්‍රඥා තුන හැම තැනකම භාවිතයට ගැනෙනවා ධර්මයේ ඕනෑම වචනයක් එක්කෝ සීලයට එක්කෝ සමාධියට එක්කෝ ප්‍රඥාවට අදාළ වෙන කරුණු හැටියට තමයි දැක්වෙන්නේ සඳහන් වෙන්නේ. ඒ නිසා සමස්ත දහම ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් කියලා සීල සමාධි ප්‍රඥා වශයෙන් අර්ථ සහිත සාත්තං කියන්නේ අර්ථ සහිත කියන එක. එතකොට සබ්බ්‍යංජනං කියලා කියන්නේ මනවින් ගැලපූ මනවින් දේශිත මනවින් සංවිධානයේ භාෂාත්මක වශයෙන් සංවිධානය වූ කියන එක. කේවල පරිපූර්ණං සම්පූර්ණයෙන්ම පරිසුද්ධ වශයෙන් පිරිපුන් ආකාරයෙන් කිසි තැනක අඩුවක් නැතුව දේශනා කරපු ආකාරය. පරිසුද්ධං ඒ වගේම එහි දහමේ තියෙන පාරිශුද්ධ භාවයේ නිවැරදි භාවයේ සත්‍ය ඇසුරු කරගත්ත ස්වභාවය. ඒ වගේම ඒ දහම අදාළ වෙන්නේ බ්‍රහ්මචර්යයන් කියන තත්වයට. බ්‍රහ්මචර්යයන් කිව්වහම අර්ථ දෙකකට ගන්නවා. එකක් ගිහි ගෙයින් ඉවත් වෙලා ගත කරන බ්‍රහ්මචාරී ජීවිතය කියන අර්ථයෙන්ුත් බ්‍රහ්මචාරී කියන වචනේ දහමේ සඳහන් වෙනවා. තවත් අර්ථයකින් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ කරුණු සහිතව යම් කිසි කෙනෙක් ජීවත් වෙනකොට හැසිරෙනකොට ලෝකයේ තුල හැසිරෙනකොට ඒකත් බ්‍රහ්මචර්යාව බ්‍රහ්ම විහාරයක් බ්‍රහ්මචර්යාවක් හැටියට කියන මේ අර්ථ දෙකෙන්ම අපිට භාවිතාවට ගන්න පුළුවන්. ගිහිගෙන් ඉවත් වෙලා හුදකලා ජීවිතයක් ගත කිරීම කියන අර්ථයනොත් ඒ වගේම එබඳු කෙනෙකුත් අනිවාර්යයෙන්ම අයිති වෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණාංග සහිතව ගත කරන ජීවිතයක් කියන අර්ථයත් අපිට ගන්න පුළුවන්. මොකද එතනින් තමයි යම් කිසි කෙනෙකුගේ පැවැත්මේ තියෙන නිර්වද්‍යතාවය උත්තරීතරත්වය කියන එක තීරණය වෙන්නේ. එහෙම නැත්නම් උසස් වූ සීලයන් සහිතව ගත කරන ජීවිතයක් කියන එක. ආදි බ්‍රහ්මචර්යක අபிසමාචාරික ශික්ෂාවන්හි යෙදෙමින් ගත කරන ජීවිත. එතකොට එතෙන්දී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා චක්ඛානි කියන මේ සය ඒවා හයක් පිළිබඳව කියවෙන දේශනාව සම්බන්ධයෙන් උන්වහන්සේ දේශනා කරන්නේ භික්ෂූන්ට මම මේ ධර්ම දේශනා කරනවා කියලා උන්වහන්සේ දේශනා කළාම භික්ෂුන් වහන්සේලා ඒකට එකඟතාවය පළ කරනවා. The Blessed One said, the 6 internal media should be known. The 6 external media should be known. The 6 classes of consciousness should be known. The 6 classes of contact should be known. The 6 classes of feeling should be known. The 6 classes of craving should be known. එතකොට මේ විදිහට උන්වහන්සේ යම් කිසි කෙනෙක් විසින් දැනගත යුතු කරුණු කීපයක් පිළිබඳව දේශනා කරනවා. ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි ච විඥාන කායෝ වේදිතබ්බා ච පස්ස කාය වේදිතබ්බා ච වේදනා කාය වේදිතබ්බා ච තණ්හා කාය වේදිතබ්බා කියලා මේ බඳු කයවල් හයක් පිළිබඳව ආයතන හා කයවල් පිළිබඳව හයක් පිළිබඳව උන්වහන්සේ දේශනා කරනවා. මේවා දැනගත යුතුයි කියන අර්ථයෙන් තමයි වේදිතබ්බා කියලා දැනගත යුතු කරුණු හයක් හැටියට සඳහන් කරන්නේ. දැන් මේ එකක් තියෙනවා ආයතනානි කියන එක. දැන් ආයතන ඉන්ද්‍රියක් කියලා කියන්නේ ආයතනයක් කියන එක. ඒකේ දැන් අභ්‍යන්තර ආයතන බාහිර ආයතන. දැන් ආයතනයක් කියන එකේ තේරුම සක්‍රීය බවක් තියෙන කිසියම් ස්ථානයක් ක්‍රියාවලියක් කියන එක ආයතනයද. ඇස කියන එක සක්‍රීය ආයතනයක් නේ.
එතකොට ඒ සක්‍රීය ආයතනයට සම්බන්ධ වෙන බාහිර අරමුණත් ඒකත් ඉන්ද්‍රිය මට්ටමේ කියන්නේ ඉන්ද්‍රිය සක්‍රීය මට්ටමින් ක්‍රියාකාරී මට්ටමකින් අපි සමග තමන් සමග අදාළ තැනත්තා සමග සම්බන්ධ වෙනවා. එතන මේවා ඉන්ද්‍රිය කියන අර්ථයෙන් දක්වලා තියෙන්නේ ඒවායේ තියෙන ප්‍රායෝගිකත්වය නැත්තම් සක්‍රීය භාවය ගැන සලකලා මේ සක්‍රීය ආයතන හැටියට ඉන්ද්‍රියන් හැටියට තමයි භාවිතා කරලා තියෙන්නේ කියන්නේ. The 6 internal media should be known. Thus it was said, in reference to what was it said, the eye medium, the ear medium, the nose medium, the tongue medium, the body medium, the intellect medium, the 6 internal media should be known. Thus it was said, and in reference to this was it said, this is the first sextet. च अज्जत्तिकानि आयतनानि वेदितब्बानीति इति को पनेतं उत्तं किंचेतं पटिच्च उत्तं चक्कायतनं सोतायतनं गानायतनं जिह्वायतनं कायायतनं मनायतनं च अज्जत्तिकानि आयतनानि वेदितब्बानीति इति यन्तं उत्तं इदमेतं पटिच्च उत्तं इदं पटम चक्खं. එතකොට දැන් මේ අජ්ජත් නැත්නම් අභ්‍යන්තරයේ තියෙන තමා තුල තියෙන පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙන ආයතන internal media සාය දැනගන්න ඕනේ. Thus it was said, the reference to the, what was it said, the eye medium. එතකොට ඇස ඉන්ද්‍රියක් හැටියට, කන ඉන්ද්‍රියක් හැටියට, නාසය ඉන්ද්‍රියක් හැටියට, දිව ඉන්ද්‍රියක් හැටියට, කය ඉන්ද්‍රියක් හැටියට, ඒ වගේම මනස ඉන්ද්‍රියක් හැටියට කියන මේ හයවැදෑරුම් අජ්ජත්තික ආයතන හය වශයෙන් දක්වලා තියෙන්නේ. එතකොට හයක් ගැන යම් කිසි දෙයක් කියලා තියෙනවා නම් ඒ මේ හය සඳහා තමයි කියලා තියෙන්නේ. මේ පළවෙනි සෙක්ස්ටෙට් එක හයේ කොටස් මේක හයකින් සමන්විත ඒවට අපි මේ සෙක්ස්ටෙට් කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. එතකොට පටමන් චක්කම් හයේ ඒවා හයේ කණ්ඩායම් පළවෙනි හයේ කණ්ඩායම හැටියට දක්වලා තියෙන්නේ මේ च අජ්ජත්තික ආයතනානි හය අදෑරුම් වූ අභ්‍යන්තර ආයතන හය. The 6 external media should be known. Thus it was said, in reference to what was it said, the form medium, sound medium, the aroma medium, the flavor medium, the tactile sensation medium, the idea medium, the 6 external media should be known. Thus it was said, and in reference to this was it said, this is the second sextet. च बाहिरानि आयतनानि वेदितब्बानीति इतिको पनेतं उत्तं किंचेतं पटिच्च उत्तं रूपायतनं सद्दायतनं गन्धायतनं रसायतनं पोट्टब्बायतनं धम्मायतनं च बाहिरानि आयतनानि वेदितब्बानीति इतियन्तं उत्तं इदमेतं पटिच्च उत्तं इदं द्वितीयं चक्क. එතකොට තවත් හයක් ගැන තියෙනවා. ඒවා බාහිර 6 external media should be known. එතකොට බාහිර ආයතන හයක් ඉස්සෙල්ලා කිව්වා අභ්‍යන්තර ආයතන හයක් පිළිබඳව බාහිර ආයතන හයක් මෙහි සඳහන් කරනවා. මේවත් බාහිරින් අපි සමග සම්බන්ධ වෙන ක්‍රියාස්ථානයේ පිහිටන දේවල් නිසා ඒවා බාහිර ආයතන හැටියට හඳුන්වනවා. Thus it was said, in reference to what was it said. එතකොට මේ හය මේ අදාළ වෙන හය තමයි the form medium. එතකොට රූප ආයතනය, ශබ්ද ආයතනය, sound medium, ගන්ධ ආයතනය, aroma medium, the flavor medium, the tactile sensation medium, idea medium, 6 external media should be known. එතකොට
මේ විදිහට ඒ ඉන්ද්‍රියන්ට ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට අදාළ වෙන බාහිර ආයතන හැටියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන කරුණු 6 හැටියට බාහිරින් ආයතන 6ක් සම්බන්ධ වෙනවා. එතකොට ඒක තමයි දෙවෙනි 6 හැටියට දක්වලා තියෙන්නේ. The 6 classes of consciousness should be known. Thus it was said in reference to what was it said. Dependent on the eye and form, there arises consciousness at the eye. Dependent on the ear and sounds, there arises consciousness at the ear. Dependent on the nose and aromas, there arises consciousness at the nose. Dependent on the tongue and flavors, there arises consciousness at the tongue. Dependent on the body and tactile sensations, there arises consciousness at the body. Dependent on the intellect and ideas, that arises consciousness at the intellect. The 6 classes of consciousness should be known. Thus it was said, and the reference to this was it said. This is the third sextet. च विज्ञानकाया वेदितब्बाति इति को पनेतं उत्तं किंचेतं पटिच्च उत्तं चंकुच्च पटिच्च रूपे च उपज्जति. चक्षु विज्ञानं सोतंच पटिच्च सद्दे च उपज्जति सोत विज्ञानं गानंच पटिच्च गन्धे च उपज्जति गान विज्ञानं जिह्वांच पटिच्च रसे च उपज्जति जिह्वा विज्ञानं कायंच पटिच्च पोट्टब्बे च उपज्जति काय विज्ञानं मनंच पटिच्च धम्मे च उपज्जति मनो विज्ञानं च विज्ञानकाय वेदितब्बाति इति अन्तं उत्तं इदमेतं पटिच्च उत्तं इदं तතියං චක්කං. එතකොට මේ ඉස්සෙල්ලා අපි කිව්වා එක එක ආයතන 6ක් පිළිබඳව අභ්‍යන්තර ආයතන බාහිර ආයතන 6ක් පිළිබඳව කියලා ඊට පස්සේ කියනවා මේ විඥාන 6ක් පිළිබඳව. ඒ කියන්නේ දැන් අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් 6ක් තියෙනවා බාහිර ඉන්ද්‍රියන් 6ක් තියෙනවා. මේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් හා බාහිර ඉන්ද්‍රියන් සමග සම්බන්ධ වෙන විඥානයන් 6කුත් තියෙනවා. එතකොට මේ ලෝකයේ සංවිධානය වෙන හැටි ලෝකයේ සමන්විත වෙන හැටි ධර්මානුකූලව බුදු පියාණන් වහන්සේ ඊ타ත්ම නිවැරදිව න්‍යායානුකූලව පැහැදිලි කරනවා කියනවා මේ සත්වයා නිර්මාණය වෙන්නේ කොයි විදිහටද සත්වයාගේ පැවැත්ම කියන එක සංවිධානය වෙන්නේ කොයි විදිහටද කියන එක ඊ타ත්ම ක්‍රමවත් නිර්වුල්ව පැහැදිලි කර දීමක් කරන හැටි මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ. එතකොට සෑම කෙනෙකුටම ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් තියෙනවා. ඊට අදාළ වෙන බාහිර ආයතන හැටියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තියෙනවා. එතකොට මේවා ඇසුරු මේවට සම්බන්ධ වෙන තවත් ඊළඟ ඒ දෙක පදනම් කරගෙන dependent on the eye and form there arises consciousness at the eye. එතකොට මේ ඇසයි රූපයයි පදනම් කරගෙන ඒ දෙක තියෙන නිසා පටිච්ච කියලා කියනකොට ඒක පදනම් කරන ඒක තියෙන නිසා දැන් ඇස තියෙනවා නම් පමණයි රූපයක් අපට අදාළ වෙන්නේ. දැන් රූපය තිබුණට ඇසක් නැති තැනක රූපය රූපයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා රූපයක් තිබුණට ඇසක් නැත්තම් ඒ රූපය දකින්න ග්‍රහණය කරගන්න එතන රූප කියන අර්ථය එන්නේ නැහැ. එතකොට මේ දෙකම තිබුණට ඇහකුත් තිබුණට රූපයකුත් තිබුණට ඒ අතරට විඥානයක් සම්බන්ධ වුණේ නැත්නම් ඒක යම් කෙනෙකුට අදාළ වූ කාරණයක් හැටියට විඥානයක් හැටියට චක්කු විඥානය කියන එක බිහි වෙන්න හේතු වෙන්නේ නැහැ.
ඒතර ඒ නිසා මෙතන උගාක් වැදගත් කාරණයක් තියෙන්නේ ඇස තියෙනවා රූපේ තියෙනවා බාහිරව මේ ඇසයි රූපයයි අර්ථ සම්පන්න වෙන්නේ ඒක රූපයක් බවට පත් වෙන්න අදාළ වෙන සාධකේ එතෙන්ට විඥානයාගේ පැමිණීමක් විඥානයේ සම්බන්ධ වීමක් එතෙන්ට වෙන්න ඕනේ. ඒතර විඥානය ආවොත් ඒ විඥාණයට අපි නමක් කියනවා චක්කු විඥානය කියලා. ඒතර මේ චක්කු විඥානය කියන එක සහිත ඇහැකුයි චක්කු විඥානයේ සහිත රූපේකුයි මත තමයි මේ ක්‍රියාවලිය කියන එකක් සිද්ධ වෙන්න ආරම්භ වෙන්න මූලික හේතුව වෙන සාධකයේ බවට පත් වෙන්නේ. ඒතර ඒ නිසා මෙතන හරිම වටිනා සංවිධානයක් ප්‍රකාශනයක් එන්නේ කොහොමද මේ පැවැත්මේ සාංශාරික පැවැත්මේ එහෙම නැත්නම් වීම් කියන එකේ භවය කියන එක සංවිධානය වෙන්න කොයි විදිහටද මොනවද අවශ්‍ය වෙන්නේ ඒක ගොඩනගෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක. එතකොට ඒ බඳු විඥානයන් 6ක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ බඳු ඒ 6න් 5ක් අසකනනාසය දිව ශරීරය කියන ඒවා ඇසුරු කරගෙන එන ඒවා. එතකොට ඒ පහම භාවිතා වෙලා ඒ තුලින්ම ගොඩනගෙන ඊළඟ එක තමයි මනෝවිඤ්ඤාණය. එතකොට එහිදී මේ ඉන්ටෙලෙක්ට් එක තියෙනවා යම් කිසි කෙනෙකුගේ ඒකට අදාළ වූ අයිඩියාස් තියෙනවා. එතකොට ඒකට අනුව තමයි ඉන්ටෙලෙක්ට් කොන්ෂස්නස් ඇට් දි ඉන්ටෙලෙක්ට් කියන එක මනෝවිඤ්ඤාණයක් ගොඩනගන්නේ. එතකොට හැබැයි තව විදිහකට බැලුවාම මේ මනෝවිඤ්ඤාණය කියන එක වෙනත් 아무තු එකක් නෙමෙයි අර පහේම එකතුව හැටියට තමයි මනෝවිඤ්ඤාණයක් ගොඩනගන්නේ. ඒ කියන්නේ වෙන විදිහකට කිව්වොත් එහෙම දැන් අපි ඇසයි රූපයයි අරගෙන චක්කු විඤ්ඤාණය ගොඩනගනවනේ ඇසයි රූපයයි පදනම් වෙලා ඇස හේතු කොටගෙන බාහිර රූපය අදාළ වෙනවා බාහිර රූපයයි ඇසයි අදාළ කරගෙන විඤ්ඤාණ චක්කු විඤ්ඤාණයක් ඇති වෙනවා. එතකොට මෙහෙම මේ එකිනෙක පදනම් වෙලා එකිනෙක භාවිතාවට අරගෙන එය හේතු කොටගෙන තමයි ඊළඟ එක ක්‍රියාත්මක වෙන්නේ. ඇස හේතු කොටගෙන රූපයත් ඒ දෙකම හේතු කොටගෙන විඤ්ඤාණයත් චක්කු විඤ්ඤාණයත් බිහි වෙන්නේ. එතකොට යම් පුද්ගලයෙක් කියන කෙනෙක් ඒ තමා බාහිර ලෝකයෙන් ගන්නේ මේ ඉන්ද්‍රියන් පහ භාවිතා කරලා තමයි බාහිර ලෝකයෙන් යමක් ගන්නෙ. කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් භාවිතා කරලා තමයි බාහිර ලෝකයෙන් අපි යමක් ගන්නෙ. එතකොට නැවත අපි මතකය හැටියට මෙමරි එක හැටියට නැවත භාවිතා කළත් ඒත් අපි භාවිතා කරන්නේ අර ගත්ත එකනේ. ඒ ගත්ත රූපය ගත්ත ශබ්දය ගන්ධ රස ගන්ධේ රසය දැනිච්ච දේ අර දිට්ඨ සුත මුත කියන තුන් ආකාරයෙන් මේක ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දකින දේවල් ඇහෙන දේවල් හා දැනෙන දේවල් දිට්ඨ සුත මුත. එතකොට මේ අංශ තුනෙන් තමයි අපි යම් කිසිවක් අප තුරට බාහිර ලෝකේ හා සම්බන්ධ කරගෙන අපි ගන්නෙ. ඒ ගන්න දේවල් තමයි එතකොට මනෝවිඤ්ඤාණයේ හැටියට සංවිධානය වෙන්න උදව් වෙන්නේ ඒ ගන්න දේවල්. එතකොට ඒ අතරින් තව ඉදිරියට තව ඒකට සිද්ධ වෙන දෙයක් අපි ඉදිරියේදී කතා කරනවා. එතකොට තවත් ඉන්හාට යමක් තියෙනවානේ. නමුත් මෙතෙන්දී අපි මූලික වශයෙන් මේ ඉන්ද්‍රියන් පහ භාවිතා වෙලා අභ්‍යන්තර ඉන්ද්‍රියන් අජ්ජත්තික ඉන්ද්‍රියන් භාවිතා වෙලා බාහිර ඉන්ද්‍රියන් හා ඇතිවන සම්බන්ධතාවය මත චක් විඥාන පහක් අපිට භාවිතා වෙනවා. ඒ විඥාන පහේම එකතුව හැටියට සංවිධානය වෙන එකක් තමයි මනෝවිඤ්ඤාණයේ හැටියට සංවිධානය වෙන්නේ. එතකොට මනෝවිඤ්ඤාණය කියන එක අර මුල් ඉන්ද්‍රියන් පහේම සම්බන්ධතාවයක් සහිතව තමයි මනෝවිඤ්ඤාණය
ගොඩනැගෙන්නේ. ඒකට තව දේවල් එකතු වෙන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් මනෝවිඤ්ඤාණයක් කියන එක ගොඩනැගෙන්න අදාළ වෙන්නේ අනිකුත් ඉන්ද්‍රියන් පහෙන් ගන්නා වූ අරමුණු විසින් තමයි මනෝවිඤ්ඤාණයක් ගොඩනගෙන්නත් උපකාරී වෙන්නේ. ඒතර ඒ නිසා ඒ පහම තමයි තව ආකාරයකින් ආයසරයක් නිර්මිත වෙන්නේ මනෝවිඤ්ඤාණයක් බවට පත්වීම සඳහා. ස්වාමීන් වහන්සේ ඩක් මට ඒ කියන්නේ මේ ඒක කියන්නේ ඩක්යක් වගේ ඒ කියන්නේ අපි එක කරනවා. ඒක අපි ඒ ගන්න එක මේ මනෝසට තියාගත්තාම අපව මතකයට ගන්න පුළුවන් එක දෙතනවා කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඩක්ට වශයෙන් කද්ද ඒක මනෝවිඤ්ඤාණයට යන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් දැන් මෙහෙමනේ දැන් අපි ගත්තාම දැන් අපි කියමුකෝ අපි ඇහැ තියෙනවා ඇහැට අස්වැක් පේනවා අපිට. ඒතර අස්වැක් පෙනුනහම අස්වැයා කියන සත්වයාගේ රූපය තියෙනවනේ අස්වැයාගේ රූපය. ඒතර අස්වැයාගේ රූපය අපි දැන් ඇහැ ඇසුරු කරගෙන එතනට විඥානය සම්බන්ධ වුණා චක්කු විඥානය සම්බන්ධ වීම නිසා ඇහැ විසින් ගත්ත බාහිර රූපේ වෙන අස්වැයාගේ රූපේ ඡායා සටහනක් අපේ මනස ඇතුළට ගන්න. නැවත මතක් කරගන්න අස්වැයා යන්න යනවා. නමුත් අස්වැයාගේ රූපේ අපි අස්සේ තියෙනවා. එතකොට අස්වැයා ගියාට අස්වැයාගේ රූපේ දැන් මාත් එක්ක හැමදාටම තියෙනවා. මං ජීවත් වෙලා ඉන්න තාක් කල්ම හයත් පමණක් නෙමෙයි භවයටත් අදාළව මේ අස්වැයාගේ රූපේ ගත්ත එක මගේ විඥානයේ සටහනක් හැටියට තියෙනවා. එතකොට මනෝවිඤ්ඤාණය කියලා අපි ගන්නකොට ඊළඟ අවස්ථාවේදී මනස තියෙනවා. ඒකට අදාළ වූ ධර්ම හැටියට අර ගත්ත රූපයන්ගෙන් ආපු එකක් එතන තියෙනවා. එතකොට ඒ ගත්ත හැම එකක්ම පංචේන්ද්‍රයන් හරහා ගත්ත සෑම එකක්ම ওই විදිහට රූප හැටියට ශබ්ද රූප ගන්ධ රූප රස රූප හැටියට ওই විදිහට එක එක රූප හැටියටත් අපි අරගෙන මනසේ විඥානේ තැම්පත් වෙනවා. එතකොට මේ data තමයි එතකොට. ඒ තොරතුරු හැටියට තමයි ඒක අප තුළ ගබඩා වෙන්නේ සටහන් වෙන්නේ විඥානයේ තියෙන සටහන් හැටියට. ගන්න ක්‍රමය අනුව අපිට අවශ්‍ය නම් ඒක එතන තැම්පත් වෙනවා අපිට. තැම්පත් වෙනවා. ඔව්. අවසර ස්වාමීන් වහන්සේ. මේක අපි මීට කලින් අහලා තිබුණත් මේ දේවල් අපි නැවත ඊටාම පිරිසුදුව මේවා අපේ සිතට බාරගන්න එක වටිනවා. අපි ඒවයි තියෙන ගැඹුර තවත් නිරවුල්ව නිවැරදිව හොඳට පිරිසුදු අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා එතකොට. මේ ධර්මයේ තියෙන ස්වභාවයක් තමයි එන්න සියුම් වෙනවා. ඒ අපි ඇති කරගන්න අවබෝධය අපිට යම් යම් දේවල් දැන් අපිට හිතිලා තියෙනවා අපි හිතලත් තියෙනවා දැනලත් තියෙනවා කතා කරලත් තියෙනවා සාකච්ඡා කරලත් තියෙනවා. ඒ තිබුණාට කොයි වෙලාවකවත් අපි හිතන්න හොඳ නැහැ දැන් මම මේක දන්නවා කියලා. දැන් මට මේක තේරිලා තියෙන්නේ මම දන්නවා දැන් මේක මේ මම කලින් කියවලා තියෙනවා අහලා තියෙනවා එහෙම කියලා හිතන්න හොඳ නැහැ. හැම විටම ඒව අස්සෙන් තවත් අපිට දෙයක් හඳුනා ගන්න දේවල් ඒක අස්සෙන් එනවා අපිට. ඒ එන දේවල් දකිනකන් අපි ඒව නැවත නැවත පරිශීලනය කරන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ, සියුම් බවට පත් කරමින් හඳුනා ගන්න ඕනේ. ඒ නිසා අපි දැන් දැකලා ඉවරයි කියලා එහෙම හිතන්න හොඳ නැහැ. කොයි වෙලාවෙත් කවර ධර්ම කරුණක් සම්බන්ධයෙන්වත් ඒක ඊට වඩා සියුම් තැනක් සියුම් පැත්තක් අපිට ආයි නැවත හමු වෙනවා. අරහත් භාවයට පත් වෙනකම් මේක එහෙමයි ගමන එහෙමයි යන්නේ. The 6 classes of contact should be known. Thus it was said in reference to what was it said. Dependent on the eye and form, there arises consciousness at the eye. The meeting of the three is contact. Dependent on the ear and sounds, there arises consciousness at the ear. The meeting of the three is contact. Dependent on the nose and aromas, there arises consciousness at the nose. The meeting of the three is contact.
Dependent on the tongue and flavors, there arises consciousness at the tongue. The meeting of the three is contact. Dependent on the body and tactile sensations, there arises consciousness at the body. The meeting of the three is contact. Dependent on the intellect and ideas, there arises consciousness at the intellect. The meeting of the three is contact. The 6 classes of contact should be known. Thus it was said, and in reference to this was it said, this is the fourth sextet. Cha passakaya veditabbati itiko panetan uttan kinchetam paticca uttan chakkuncha paticca rupecha uppajjati chakku viññānaṁ tinnan sangati passo sottancha paticca saddecha uppajjati sota viññānaṁ tinnan sangati passo gānañca paticca gandhecha uppajjati gāna viññānaṁ tinnan sangati passo jivhanca paticca rasecha uppajjati jivha viññānaṁ tinnan sangati passo kāyanca paticca pottabbecha uppajjati kāya viññānaṁ tinnan sangati passo mananca paticca dhammecha uppajjati mano viññānaṁ tinnan sangati passo cha passakāya veditabbāti iti yan tang uttan idametam paticca uttan idan චතුත්තං චක්කං. දැන් හතරවෙනි හයේ කණ්ඩායම තමයි මේ සඳහන් කළේ 6 classes of contact should be known. එතකොට ස්පර්ශ 6 හයක සම්බන්ධතාවය පිළිබඳව තමයි ඊළඟට කතා කරන්නේ. Thus it was said in reference to what was it said. එතකොට මේ හයට අදාළව ඊට පස්සේ පැහැදිලි කරනවා මේ හය මොකක්ද කියලා. ස්පර්ශයන් 6. Dependent on the eye and forms, there arises consciousness at the eye. The meeting of the three is contact. එතකොට ඇහැ පදනම් කරගෙන ඇහක් තියෙන නිසා පදනම් කරගෙන කියන එකේ තේරුම ඇහක් තියෙන නිසා ඇහක් ආයතනයක් හැටියට ඉන්ද්‍රියක් හැටියට සක්‍රියව භාවිතා වෙන නිසා හා බාහිර ඉන්ද්‍රියක් හැටියට ෆෝම් එක මේ රූපය භාවිතා වෙන නිසා චක්කු විඤ්ඤාණය ඇති වෙනවා ඉතින්. එතකොට ඇහැ පදනම් කරගත්ත ඇහැ මූලික කරගත්ත චක්කු විඤ්ඤාණයයි මේ ඇති වෙන්නේ. The meeting of the three is contact. එතකොට මේ ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන මේ තුනම එකතු වෙනකොට එතෙන්ට කියනවා පස්ස කියලා. එතකොට ස්පර්ශයක් පස්ස කියලා කියන්නේ මේ තුනේ එකතුවට. එතකොට මේක මේ දහමේ ඊ타ත්ම ගැඹුරු අපි මේක කලින් මේ කතා කරලා තියෙන මදුපිණ්ඩික සූත්‍රයේදී ඊ타ත්ම ලස්සනට නිවැරදිව පැහැදිලි කරපු දේශනාවක්. ඒක මදුපිණ්ඩික සූත්‍රය. ඒක අපි කලා කියලා මට මතකයක් තියෙනවා ඉස්සෙල්ලා. හැබැයි ඉස්සෙල්ලා කණ්ඩායමත් එක්කයි ඒ කණ්ඩායම ඇත්ත උතන ඉන්නවා. නමුත් එතන හිටපු අයත් ඉන්න පුළුවන්. ඒ කොහොම වුණත් දැන් මේ ඇස තියෙනවා, ඇසට අදාළ වෙන රූපය තියෙනවා. ඒ ඇසයි රූපයයි දෙක එකට සම්බන්ධ වෙනකොට එතෙන්ට චක්කු විඤ්ඤාණයක් පිවිසෙනවා, සම්බන්ධ වෙනවා. මේ චක්කු විඤ්ඤාණය කියන මේ තුනම කියන්නේ ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් කියන තුනම එකට යම් අවස්ථාවකදී සම්බන්ධ වුණොත්, ක්‍රියාවට නැංගුණොත් අන්න එතෙන්ට තමයි පස්ස කියලා කියන්නේ. ස්පර්ශය කියලා කියන්නේ පස්ස කියලා කියන්නේ මෙන්න මේ සංගතියට. තින්නම් සංගති පස්සෝ. ඒතර මේ තුනේ එකතුවට තමයි ස්පර්ශය පස්ස කියලා කියන්නේ. ඒතර මේ පස්ස කියන එක ස්පර්ශය කියන එක තමයි අපේ විඥානමය සංවිධානයක් ගොඩනගා ගැනීමේදී මූලික කාරණේ බවට පස් වෙන්නේ. ඒ කියන්නේ අන් සියල්ලම ඉදිරියට යෑමට මේ සාංශාරික පැවැත්මක් භවය කියන එක නිර්මාණය වෙන්න, පැවැත්ම කියන එක නිර්මාණය වෙන්න අදාළ වෙන
සාධක සපයන පළවෙනි ස්ථානය නැත්තම් පළවෙනි ප්‍රොසෙස් එක තමයි පස්ස කියලා කියන්නේ. එතකොට ඇහැ තියෙනවා, රූපය තියෙනවා, චක්කු විඤ්ඤාණය තියෙනවා. මේ තුනම නැත්නම් එහෙම අපිට මනෝවිඤ්ඤාණයක කතාවන්තරයක් ගැන කතා කරන්න හැකියාවක් නැහැ. දැන් මනෝවිඤ්ඤාණයක් ගොඩනගන්න අවශ්‍ය වෙන සංඝටක සපයන්නේ මේ කොන්ටැක්ට් එක සමග. මේ කොන්ටැක්ට් එක නැත්නම් අපිට මනෝවිඤ්ඤාණයක් ගැන කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අර අපි නොඑක් අවස්ථාවලදී තදවිපස්සපච්චය තදවිපස්සපච්චය කියලා කියන්නේ සූත්‍රවල සඳහන් වෙන්නේ ඒ සියල්ල සිද්ධ වෙන්නේ මේ පස්ස ස්පර්ශය පදනම් කරගෙන. ඒතකොට ස්පර්ශය කියන එක උනේ නැත්නම් ඒක විඥාන තවදුරටත් විඥාණයට සම්බන්ධ කාරණයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැ තියෙනවා, රූපය තියෙනවා, චක්කු විඤ්ඤාණයත් කියන මේ තුනම එකට සම්බන්ධ වෙන ස්ථානය ආපු වෙලාවටයි ඒක කන්ටැක්ට් එක පස්ස බවට පත් වෙන්නේ. ඒ පස්ස කියන එක උනාට පස්සේ ස්පර්ශය උනාට පස්සේ කන්ටැක්ට් එක ආවට පස්සේ තමයි මේක විඤ්ඤාණයේ කොටසක් බවට පත් වෙන්නේ. ඒතර විඤ්ඤාණය විසින් ඒක හිමි කරගන්නේ, ඇබ්සෝබ් කරගන්නේ, බාරගන්නේ, Tamanට හිමි කරගන්නේ මේ තුනේම එකතුව මනවින් සංවිධානය වෙච්ච වෙලාවකට පමණයි. ඒ විදිහටම අනික් ඒවත් වෙන්නේ dependent on the ear and sound there arises contact at the ear. The meeting of the three is contact. එතකොට කනයි ශබ්දයයි සම්බන්ධ වෙලා අර විදිහටම එතනත් ස්පර්ශය ගොඩනගෙනවා. ඒ විඥානයේ සෝත විඥානයේ පදනම් කරගෙන තමයි එතන ස්පර්ශය කියන එක වෙන්නේ. මොකද ස්පර්ශයෙන් තමයි ඊට පස්සේ ඒක විඥානමය සාධකයක් හැටියට තවදුරටත් තමාට අයිති කාරණයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. Depending on the nose and aromas, there arises consciousness at the nose. The meeting of the three is contact. Dependent on the tongue and flavors, there arises consciousness at the tongue. The meeting of the three is contact. Dependent on the body and tactile sensations, there arises consciousness at the body. The meeting of the three is contact. Dependent on the intellect and ideas, there arises consciousness at the intellect. The meeting of the three is contact. The 6 classes of contact should be known. Thus it was said, and in reference to this was it said, this is the fourth sextet. එතකොට මේ හතරවෙනි චක්කය හය කණ්ඩායම හය ගෲප් එක එකතු වෙන සංවිධානය වෙන්නේ මේ පස්ස ස්පර්ශයත් සමග සම්බන්ධ වෙලා. එතකොට ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන ඒ එකතුව වීමට කියන වචනයක් තමයි පස්ස කියලා. පස්ස කියලා වෙනම එකක් නෙමෙයි තියෙන්නේ. පස්ස කියන වචනේ අපි භාවිතාවට ගන්නේ ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන මේ තුනට තමයි අපි භාවිතා කරන්නේ පස්ස කියලා. එතකොට ඒ තුනේ සංගතියට, ඒ තුනේ එකතුව සිද්ධ වුණා. නිල වශයෙන් ඒ තුන එකට සම්බන්ධ වුණා කියන කාරණයට භාවිතා කරන වචනේ තමයි පස්ස කියලා කියන්නේ. පස්සේ කියලා වෙනම එකක් නැහැ. පස්ස කියලා වෙනම එකක් හැටියට ගන්නව නෙමෙයි. අර තුනේ එකතුවට තමයි එකතුවට භාවිතා කරන වචනේ තමයි පස්ස කියලා කියන්නේ. ස්පර්ශ වෙනවා. ඇසට රූපය සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වීම විඥානය සම්බන්ධ වුණා කියන කාරණයට භාවිතා කරන වචනය තමයි පස්ස කියන්නේ. පස්ස කියලා වෙනම එකක් නෙමෙයි. ඒ තුනේ එකතුවට එකතු වීමට භාවිතා කරන වචනය තමයි පස්ස කියලා කියන්නේ. අපි අන්න එහෙම අර ඒකේ ඒවයි තියෙන මේ සියුම් තැන් ස්පර්ශ කරන්න පටන් ගන්න ඕනේ. අපි ස්පර්ශ කියලා වෙනම එකක් කොහෙවත් තියෙනව නෙමෙයි. මේ process එක තමයි හඳුනා ගන්න ඕනේ. දැන් ඇහැ කියන එක නිකන් තිබුණට වැඩක් නැහැ. රූපය කියන එක නිකන් තිබුණට වැඩක් නැහැ.
චක්කු විඥානය කියන එක ඊට අදාළව ඇවිල්ලා ඒ තුනේ සම්බන්ධතාවයේ ගොඩ නැගීම කියන පස්සේ කියන එක තමයි මෙතෙන්දී අදාළ වෙන්නේ. ඒක ක්‍රියාවලියක් හැටියට අපි ගන්න ඕනේ හැම වෙලේම තියෙන දේවල් නෙමෙයි ක්‍රියාවලියක් හැටියට. ඒක ඉන්ද්‍රිය කියන වචනේ භාවිතාවෙන් ඒ නිසා. ඇස කියන එක අපේ මසසක් හැටියට මේ ශාරීරික ඉන්ද්‍රියයන්ගෙන් සකස් වෙච්ච ඇහැක් තියෙනවා තමයි. නමුත් ඒ ශාරීරික ඉන්ද්‍රියයන් හැටියට තිබුණට අපි මෙතන භාවිතා කරන වචනේ ඉන්ද්‍රිය කියන එකනේ. චක්කු ඉන්ද්‍රියනේ. එතකොට එතෙන්දි ගන්නෙ දකින්න පුළුවන්කම, දකින බව, පේන බව. ඇහැ නෙමෙයි ඇත්තටම ගත්තොත් එහෙම. ඇහැ කියලා අපි මේ කතා කරන මූණේ පිහිටලා තියෙන ඇහැ කියන අර්ථයෙන් නෙමෙයි මෙතෙන් දැන් ධර්මානුකූලව කතා කරන්නේ. පේන බව, දකින්න පුළුවන් බව, පෙනීමේ හැකියාව කියන එක. පෙනීමේ හැකියාවට තවත් බාහිරයෙන් රුප්පන ලක්ෂණයන් මතුවී පෙනෙන ලක්ෂණයන් සහිත රූපය විශේෂ වුණාම, අදාළ වුණාම ඒකට මනෝමය සම්බන්ධතාවයක්, විඥානමය සම්බන්ධතාවයක් ඇති වුණාම අන්න ඒ ක්‍රියාවලියට භාවිතා කරන වචනයක් පස්ස කියලා. එතකොට ඇත්තටම මේක ක්‍රියාවලියක්. මේක ඇහැකුත් නෙමෙයි, රූපයකුත් නෙමෙයි, විඥානයකුත් නෙමෙයි, ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ. ඒ ක්‍රියාවලිය තමයි අපේ භව පැවැත්මේ සංඝටක සකස් කරන්නේ ඒ ක්‍රියාවලිය විසින්. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ යම්කිසි හැඟීමක්ද ඒ කියන්නේ දැන් තුන එකතු වීමෙන් යම්කිසි හැඟීමක් ඇති වෙනවද ඒ ඉන්ද්‍රියන් අනුව යම්කිසි හැඟීමක් ඇති වෙනවද මේ තාම මෙතෙන්දි හැඟීම කියන වචනේ තාම දුන්නේ නැහැ. එතෙන්ට තමයි හැබැයි යන්නේ අපි. තාම හැඟීම කියන වචනේ ආවේ නැහැ. මේ මූලිකම ප්‍රයිමරි ප්‍රොසෙස් එකක් තමයි මෙතන දක්වන්නේ. අපි මේ දැන් ඉස්සරහට කියාගෙන යනවනේ. එතකොට තාම ඒ ක්‍රියාවලියේ මූලිකම අදියරක තියෙන ස්ටෙප් එකක් තමයි මේ කතා කළේ. ඒ නිසා අපිට තාම ඒකට හැඟීම කියන වචනේ තාම අපි දෙන්න බෑ, දීලා දුන්නේ නැහැ. සූත්‍රයේ දුන්නේ නැහැ තාම. හිතා ගන්න පුළුවන්. නමුත් සූත්‍රයේදී තාම ඒක සාකච්ඡා වුණේ නැහැ තාම. හැබැයි ඒකට අදාළ වෙන මූලික මේ බේසික් මේ ස්ටෙප් එක තමයි මේ අපි කතා කරමින් යන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. The 6 classes of feeling should be known. Thus it was said, in reference to what was it said, dependent on the eye and forms, there arises consciousness at the eye. The meeting of the three is contact. With contact as a requisite condition, there is feeling. Dependent on the ear and sound, there arises consciousness at the ear. The meeting of the three is contact. With contact as a requisite condition, there is feeling. Dependent on the nose and aromas, there arises consciousness at the nose. The meeting of the three is contact. With contact as a requisite condition, there is a feeling. Dependent on the tongue and flavors, there arises consciousness at the tongue. The meeting of the three is contact. With contact as a requisite condition, there is feeling. Dependent on the body and tactile sensations, there arises consciousness at the body. The meeting of the three is contact. With contact as a requisite condition, there is feeling dependent on the intellect and ideas. There arises consciousness at the intellect. The meeting of the three is contact. With contact as a requisite condition, there is feeling. The 6 classes of feeling should be known. Thus it was said, and in reference to this was it said. This is the 5th sextet. මෙතන පස්වෙනි හයේ කණ්ඩායම තමයි දැන් කිව්වේ feeling. අන්න දැන් අර ඔබතුමී ඉස්සලා අහපු කාරණේ මෙතෙන්ට එනවා දැන්. එතෙන්ට එන්න යන්නේ මේ. මොකද ඇස තියෙනවා, බාහිර රූපය තියෙනවා, ඒකට චක්කු විඥානය සම්බන්ධ වුණා.
චක්කු විඥානයේ සම්බන්ධ වීමේ ක්‍රියාවලියට වචනයක් කිව්වා පස්ස කියලා. ඒ ස්පර්ශය පස්සේ වෙච්ච ගමම්ම වෙන දේ තමයි ඒක දැනෙනවා. පස්සපච්චා වේදනා. එතකොට ඒ ස්පර්ශ වීම පදනම් කරගෙන තමයි වේදනාව කියන එක විඳීම කියන එක එන්නේ. ච වේදනා කායා වේදිතබ්බාති. ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා ජීවංච පටිච්ච රසේච උප්පජ්ජති ජීවා විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා ච වේදනා කායා වේදිතබ්බාති ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං ඉදං පංචමං චක්කං. ඒතකොට පස්වෙනි හය තමයි මේ වේදනාව කියන එක. එතකොට දැන් ඇස තියෙනවා, රූපේ තියෙනවා, චක්කු විඥානය තියෙනවා. මේ තුනේම සම්බන්ධතාවයේ ගොඩනැගීමට කිව්වා පස්ස කියලා. යමක් ස්පර්ශ වුණොත් ඒ පස්ස වෙනවා කියනකොටම සිද්ධ වෙන දේ තමයි වේදනාවක් ඇති වෙනවා. විඳීමක් ඇති වෙනවා. වේදනාව කියන මෙතන මේකේ ඕනම විඳීමක් කියන අර්ථයෙන් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ඕන එකක් වෙන්න පුළුවන්. ඒතර විඳීමක් කියන එක දැනෙනවා. ඒ ස්පර්ශයත් කියන එක දැනෙනවා තමන්ට. ඒ දැනීම තමයි වේදනාව කියලා කියන්නේ. ඒ වේදනාව තමයි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා තුන් ආකාරයකින් විග්‍රහ කරන්නේ. කොහොමද දැනීම කියන කාරණේ තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ. ඒ දැනීම සිද්ධ වෙන්න ඇසත් ඕන, රූපයත් ඕන, චක්කු විඥානයකුත් ඕන. විඥානයක් නැතුව මේ දැනීම කියන එකට අදාළ වෙන්නේ නැහැ කෙනෙකුට, පුද්ගලයෙකුට. ඒ නිසා මේ තුනේ එකතුව තියෙනවා. එකතු වුණාම ඒක විඳීමක් සිද්ධ වෙනවා, දැනීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ අනුව අසයි රූපයයි චක්කු විඥානයයි ඒ තුනේ එකතුව පදනම් කරගෙන ඒ තුනේ පදනම් කරගෙන ඒක as a requisite condition ඒක උපකාරක ධර්මයක් හැටියට ඒක අදාළ වෙන කාරණයක් හැටියට අරගෙන තමයි වේදනාව කියන එක ඇති වෙන්නේ. එතකොට ස්පර්ශය පදනම් කරගෙන තමයි වේදනාව ඇති වෙන්නේ. ඒ වේදනාව තමයි අපිට දැනෙන්නේ. එතකොට යම් කිසි පුද්ගලයෙකුට සත්වයකට දැනීම කියන එක ඇති වෙන්නේ වේදනාවත් එක්ක. ඇහැ දැනෙනවා නෙමෙයි, රූපයට දැනෙන්නෙත් නැහැ, චක්කු විඤ්ඤාණයට දැනෙන්නෙත් නැහැ. ඒ තුනේ ස්පර්ශ, ඒ තුන එකට ස්පර්ශ වීම, ඒ තුනේ සංගතියනේ සිද්ධ වෙන්නේ. ඔය සංගතිය සිද්ධ වුණාම තමයි දැනීම කියන එක ඇති වෙන්නේ, වේදනාව කියන එක. වේදනාව කියන අර්ථයම නෙමෙයි එකපාරට ධර්මයේදී ෆීලිං කියන එක දැනෙනවා කියන එක. නමුත් වේදනාව කියන වචනේ තමයි භාවිතා වෙන්නේ. වේදනාව වචනේ අපි සිංහල භාෂාවේදී වේදනාව කියන එක අපි භාවිතා කරනවා රිදෙනවා කියන එකට. මට හරි වේදනයි කියලා ඔහොම කිව්වහම රිදෙනවා කියන අර්ථයක් එනවා. නමුත් ධර්මයේදී වේදනා කියන වචනය භාවිතා වෙන්නේ දැනෙනවා කියන එක. ඒකට ඉංග්‍රීසි භාෂාවේ වචනේ ෆීලිං කියන එක හරි. එතකොට ඒකදී good feeling bad feeling කියලා එහෙම ගන්න පුළුවන් නේ. ෆීලිං එක දැනීමනේ. නමුත් දැන් අපි සිංහල භාෂාවේදී ධර්මයේ හදාරනකොට ඒකට භාවිතා කරන්නේ වේදනා කියනද. පාලි වචනේනොත් වේදනා කියන වචනේ තියෙන්නේ. ඒතර දැන් පාලි වචනේ වේදනා කියන එක, ඒ වේදනා කියන එකට අපි සිංහල අර්ථකථනයක් දීලා තියෙනවා. ඒක පුංචි කාලේ ඉඳන් අපි ඉගෙනගෙන තියෙන විදිහ තමයි
වේදනා කියන්නේ රිදෙනවා කියන අර්ථයක්. එතකොට දැන් ඔන්න ඔහොම තැන් අපි පරිස්සමෙන් නිවැරදි කරන්න ඕනේ කරගන්න ඕනේ මනසට. ඒ කියන්නේ භාෂාව මුකුත් හදන්න යනවා කියන එක අර්ථයෙන් නෙමෙයි. ඒ ධර්මය අපි හඳුනා ගන්නකොට හදාරනකොට එහෙම ඇවිල්ලා තියෙන අර සම්මත මේ පාරිභාෂිකව යෙදෙන සම්මත වචනය ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් වැරදි අර්ථකථනයක් අපිට දහම සම්බන්ධයෙන් එන්න පුළුවන්. ඒක අපි හොඳට මේ විග්‍රහ කරලා හරියට හඳුනාගත්තේ නැත්නම් දැන් අර මේ කර්මය කිව්වා වගේ. දැන් කර්මය කියන්නේ ඔව් කර්මය තමයි කියලා කියනවනේ. ඉතින් කර්මය කියන්නේ හරි මේ අභාග්‍යයක් අවාසනාවක් කරදරයක් කියන අර්ථයෙන් අපි කර්මය කියලා කියනවනේ. අන්න එහෙම අපිට අර සිංහල භාෂාවේදී අපි අර්ථකථන පුංචි කාලේ ඉඳන් දීපු අර්ථකථනයක් ඇසුරු කරගෙන ධර්මයේ එන කාරණේ අපි ගත්තොත් එහෙම ඒතර අර්ථයේ පැටලිල්ලක් එනවා. ඒ වගේ තමයි වේදනා කියන වචනයත් අපි ගන්න ඕනේ හැම විටම මේ දැනෙනවා කියන අර්ථයෙන් දැනීම කියන අර්ථයෙන්. ඒතර ඒක රිදෙනවා කියන අර්ථයෙන් නෙමෙයි. දැන් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයේ ප්‍රශ්නයක් නැහැ. ඒක ෆීලිං කියලා නිභාවිතා වෙලා තියෙන්නේ. ඒතර අපිට එතන පැටලිල්ලක් ඇති වෙන්නේ නැහැ. ඉංග්‍රීසි ගන්නකොට. නමුත් සිංහල භාෂාවෙන් මේක වේදනා කියලා ගත්තොත් එහෙම රිදෙනවා කියන අර්ථයක් එන්න පුළුවන්. ඒතර එහෙම ගන්න නැතුව මේක දැනෙනවා කියන අර්ථයෙන් තමයි සිංහල භාෂාව හසුරුවලා අපි භාවිතා හඳුනා ගන්න උත්සාහ කරනකොට ගන්න ඕනේ වෙන්නේ. එතකොට මේ දැනීම කියන එක පදනම් කරගෙන තමයි ඊළඟට එහාට යන සිද්ධ වීම අපිට හඳුනා ගන්න වෙන්නේ. The 6 classes of craving should be known. Thus it was said, in reference to what was it said, dependent on the eye and forms there arises consciousness at the eye. The meeting of the three is contact. With contact as a requisite condition, there is feeling. With feeling as a requisite condition, there is craving. Dependent on the ear and sounds, there arises consciousness at the ear. The meeting of the three is contact. With contact as a requisite condition, there is feeling. With feeling as a requisite condition, there is craving. Dependent on the nose and aromas, there arises consciousness at the nose. The meeting of the three is contact. With contact as a requisite condition, there is feeling. With feeling as a requisite condition, there is craving. Dependent on the tongue and flavors, there arises consciousness at the tongue. The meeting of the three is contact. With contact as a requisite condition, there is feeling. With feeling as a requisite condition, there is craving. Dependent on the body and tactile sensations, there arises consciousness at the body. The meeting of the three is contact. With contact as a requisite condition, there is feeling. With feeling as a requisite condition, there is craving. Dependent on the intellect and ideas, there arises consciousness at the intellect. The meeting of the three is contact. With contact as a requisite condition, there is feeling. With feeling as a requisite condition, there is craving. The 6 classes of craving should be known. Thus it was said, and the reference to this was it said. With this is the 6th contact. Sixth sextet. च तन्हा काया वेदितब्बाति इति कोपनेतं उत्तं किंचेतं पटिच्च उत्तं चक्कुंच पटिच्च रूपे च उपपज्यति चक्कु विज्ञानं तिन्नं संगति पस्सो पस्सपच्चया वेदना वेदनापच्चया तन्हा सोतं च पटिच्च सद्दे च उपपज्यति सोत विज्ञानं गानं च पटिच्च गन्धे च उपपज्यति गान विज्ञानं අර ඉස්සල විදිහටම जीवांच पटिच्च रसेच उपपज्यति जीवा विज्ञानं कायंच पटिच्च पोट्टब्बेच उपपज्यति काय विज्ञानं मनंच पटिच्च धम्मेच उपपज्यति मनो विज्ञानं तिन्नं संगति पस्सो
පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා ච තණ්හා කායා වේදිතබ්බාති ඉතියං ඉතියන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං ඉදං චට්ටං චක්කං. හයවෙනි හය තමයි හයවෙනි හය. ඒ හය තමයි the six classes of craving should be known, thus it was said in reference to what was it said, depending on the eye and forms there arises consciousness at the eye. එතකොට ඇහැයි බාහිර රූපයයි සම්බන්ධ වෙලා චක්කු විඤ්ඤාණය එතෙන්ට සම්බන්ධ වුණාම එතෙන්දී ඇති වෙනවා පස්සේ ස්පර්ශය කියන එක. ඒ ස්පර්ශය නිසා ඇති වෙනවා the meeting of three is contact. ස්පර්ශය කියන එක ඇති වෙනවා. ඒ ස්පර්ශය තියෙන නිසා ඒක ආධාර කරගෙන වේදනාව ඇති වෙනවා. ඒ වේදනාව පදනම් කරගෙන තෘෂ්ණාව වේදනාපච්චය තණ්හා. ඒතර ඒ වේදනාව පදනම් කරගෙන තමයි තණ්හාව කියන එක ඇති වෙන්නේ. ඒ තණ්හාවෙන් තමයි බැඳෙන්න පටන් ගන්න. එතකොට යම් දැන් අර ඇස නෙමෙයි අපට බැඳෙන්නේ, රූපේ නෙමෙයි අපට බැඳෙන්නේ, ඒකෙන් ඇති වෙන ස්පර්ශය නෙමෙයි, ඒකෙන් ඇති වෙන චක්කු විඤ්ඤාණය නෙමෙයි අපට බැඳෙන්නේ, ඒකෙන් බැඳෙන ස්පර්ශය නෙමෙයි බැඳෙන්නේ, ඒකෙන් ලැබෙන වේදනාව නෙමෙයි බැඳෙන්නේ. ඒ වේදනාව පදනම් කරගෙන ඇති වෙන තෘෂ්ණාව. ඒක තමයි අපි මගේ කරගන්නේ. ඒ වේදනාව තමයි ඊට පස්සේ මට අයිති එකක් බවට පත් කරගන්නේ. ඒ වේදනාව ඒ විඳින දෙයි. ඒතර ඒ නිසා මේක මේ භවගාමී ක්‍රියාවක් බවට මේ process එක මේ ක්‍රියාවලිය මට අයිති වැඩසටහනක් බවට පත් වෙන්නේ මේක වේදනාව විසින් තෘෂ්ණාව විසින් අපි ග්‍රහණය කරගන්න නිසා. උපාදාන කිරීමක් ඇති වෙන නිසා. ඒ උපාදානය බවට පත් වෙන්නේ මෙතෙන්දී. එතකොට ඒ නිසා මෙතන 6ක් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේ. මේක අතිශය තීරණාත්මක අතිශය වැදගත් අප සියලු දෙනා තුළම සංවිධානය වෙන ක්‍රියාවට නැංවෙන ක්‍රියාවලියක් නිසා මේක ඉතාමත්ම නිරවුල්ව පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ අපිට හඳුනා ගැනීම සඳහා. එතනින්දන් තමයි අපිට මේ වීම් කියන එක මේ භවය කියන එක. දැන් භවය කියන වචනේ තේරුම වීම් කියන එක. ඒතර වෙමින් පවතිනවා කියන එක. ඒ කියන්නේ continuous process එකක් කියන එකයි. අඛණ්ඩව දිගින් දිගටම තියෙන වෙනස් වෙමින් පවතින ප්‍රවාහී පැවැත්මක ක්‍රියාවලියක් කියන අර්ථය තමයි මේ ගන්න. මේක තමයි අපේ පැවැත්ම. අපි මේ ජීවත් වෙනවා, භවයේ සැරිසරනවා, ඉන්නවා කියන ඔක්කොටම දී ගන්නා අර්ථය ධර්මානුකූලව දෙන අර්ථය තමයි මේ බඳු භව පැවැත්මක් කියන එක. මේ තෘෂ්ණාවෙන් අපි මේක අල්ලා ගැනීම. ඒතකොට තණ්හා කායක් ඇති වෙන්නේ ෂඩ්විද තෘෂ්ණා කායක් අප තුළ ක්‍රියාත්මක වෙන්නේ ඇති වෙන්නේ මෙන්න මේ රටාව ඔස්සේ කියන එක තමයි මේ චක්ක සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. මුත් කියන්නේ එහෙම තියනවාද? ස්වාමීන් වහන්සේ ආදි බැවෑරුනේ ස්වාමීන් වහන්සේ හිතනකොට උගා එකින් එකට කර හිතනකොට හරියම ඩීප් යන්නේ වගේ. ගැඹුරුයි ස්වාමීන් වහන්සේ. දහමේ මොකද ඔය මදුපිණ්ඩික සූත්‍රයේත් මේ කාරණේමනේ පැහැදිලි කරන්නේ. ඒක හරිම ගැඹුරු හා බුදුරජාණන් වහන්සේත් හරිම අගය කරලා තියෙනවා. ඒ කියන්නේ අගය කරනවා කියන එකේ තේරුම මේ හඳුනා ගැනීම උන්වහන්සේ අගය කරනවා. මෙතෙන්දි තමයි අපිට මේ සාංශාරික පැවැත්ම තුළ මගේ නොවන බව ඔප්පු කර ගැනීමට අදාළ වෙන පසුබිම නිර්මාණය වෙන්නේ මේ හඳුනා ගැනීම තුළින්. ඒ නිසා මේක මම මේ තෝරගත්තේ ඒකින්ද මේක සාකච්ඡා කළොත් හොඳයි කියලා.
ඒ කියන්නේ අපි දැන් ඔය මමෙක් නෑ කියන කතාව අපි කිව්වට නිකම්ම මේ මම නෑ කියලා මේ නිකම් කිව්වට නිකම්ම ගෙඩි පිටින් එහෙම කියන්න බෑනේ කිව්වට එන්නේ නෑනේ අපට concept එකක් ඒකේ. එතකොට ඒක එහෙම කියන එක සාධාරණ බව න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව අපට ඔප්පු වෙන්නේ මේ හඳුනා ගැනීම මනවින් හිතක සිද්ධ වුණොත්. එහෙම නැතුව මේ ඒතම් මම ඒසෝ අහං අස්මි ඒසෝ මේ අත්තා කියන එක අයින් කරන්න බෑ. ඒ කියන්නේ මම නෙවෙයි කියන එක අයින් කරන්න සාධාරණ හේතු සාධක සැපෙන්න එපා හිතකට. නිකාම බෑනේ. මොකද මේ මම ඉන්නෝනේ. මම ඉන්නේද්දී මම නෙමෙයි මගේ නෙමෙයි කියලා කියන්න බෑ. එම් කිව්වට එන්නේ නැහැ අර්ථයක්. හිතකට හිත පිළිගන්නේ නැහැ ඒක. ඒ නිසා අපි දැන් ඕන තරම් ධර්ම දේශනාවලත් අහනවා කියවනවා පොත්වලත් කියවෙනවා ඕන තරම් කියනවා දේශනා කරන අයත් කියනවා තමනුත් කියනවා ඔක්කොම කියනවා. කිව්වට මේක හිත පිළිගන්න ඕනේ. ඒ හිත පිළිගන්න විදිහට ගන්න නම් මේකේ න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව මේ ඔප්පු වෙන්න ඕනේ Tamanට. ඒ ඔප්පු වෙන්න අවශ්‍ය වෙන පසුබිම සපයන්නේ මේ කරුණු මේ විදිහට පැහැදිලි කිරීමෙන් හා පැහැදිලි කර ගැනීමෙන් පමණයි ඒක හිතක් පිළිගන්න තත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසායි මෙතන වැදගත් වෙන්නේ. නමුත් දැන් ධර්මයේ ඕන තරම් අපි අහනවා කියනවා නොයෙක් ඒවා තියෙනවා. අපිට ඒක රහත් වෙනකන් ඔක්කොම જાති කියාගෙන යන්න පුළුවන් කෙනෙකුට. ඒ කියාගෙන ගියාට ඒක හිත පිළිගත්ත එකක් බවට පත් වෙන තාක්කල් අපිට මොකුත් වෙන්නේ නැහැ. ඔතනයි තියෙන ප්‍රශ්නේ. අපි දැන් ඒ සඳහා තමයි අපේ මේ සංවිධානයේ මානසික සංවිධානයේ ගොඩනගෙන්න ඕනේ. මම පිළි අරන් හරියන්නේ නැහැ හිත පිළිගන්න ඕනේ. ඒ හිත පිළිගන්න තත්ත්වයටපත් වෙන්න තමයි මේ ඒක සිස්ටමැටිකලි අපි මේ ඊතර දෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි මේකයි මෙතන සිද්ධ වෙන දේ කියන එක. If anyone were to say the I is the self, that wouldn't be tenable. The arising and falling away of the I are discerned, and when its arising and falling away are discerned, it would follow that myself arises and falls away. That's why it wouldn't be tenable if anyone were to say the I is the self, so the I is not self. If anyone were to say forms are the self, that wouldn't be tenable. Thus the I is not self and forms are not self. If anyone were to say consciousness at the I is the self, that wouldn't be tenable. Thus the I is not self, forms are not self. Consciousness at the I is not self. If anyone were to say contact as at the I is the self, that wouldn't be tenable. Thus the I is not self, forms are not self, consciousness at the I is not self. Contact at the I is not self. If anyone were to say feeling is the self, that wouldn't be tenable. Thus the I is not self, forms are not self, consciousness at the I is not self. Contact as the I is not self, feeling is not self. If anyone were to say craving is the self, that wouldn't be tenable.
The arising and falling away of craving are discerned. And when its arising and falling away are discerned, it would follow that myself arises and falls away. That's why it wouldn't be tenable if anyone were to say craving is the self. Thus the I is not self, forms are not self, consciousness at the I is not self, contact at the I is not self, feeling is not self, craving is not self. චක්කු අත්තාති යෝ වදෙය්‍ය තං න uppajjati. චක්කුස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. යස්ස කෝපන උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. අත්තාමේ uppajjati ච වේතිචාති. ඉච්ඡස්ස ඒවමාගතං හෝති තස්මාත් තං න uppajjati. චක්කු අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්කු අනත්තා. රූප අත්තාති යෝ වදෙය්‍ය තං න uppajjati රූපානං උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ uppajjati ච වේති චාති. ඉච්ඡස්ස ඒවමාගතං හෝති තස්මා තං න uppajjati රූප අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්කු අනත්තා රූපා අනත්තා. චක්කු විඤ්ඤාණං අත්තාති යෝ වදෙය්‍ය නං තං න uppajjati චක්කු විඤ්ඤාණස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ uppajjati ච වේතිචාති. ඉමස්ස විච්ඡස්ස ඒවමාගතං හෝති තස්මා තං න uppajjati චක්කු විඤ්ඤාණං අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්කු අනත්තා රූපං අනත්තා චක්කු විඤ්ඤාණං අනත්තා. චක්කු සම්පස්සෝ අත්තාති යෝ වදෙය්‍ය තං න uppajjati චක්කු සම්පස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ uppajjati ච වේතිචාති. ඉච්ඡස්ස ඒවමාගතං හෝති තස්මා තං න uppajjati චක්කු සම්පස්සෝ අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්කු අනත්තා රූපා අනත්තා චක්කු විඤ්ඤාණං අනත්තා චක්කු සම්පස්සෝ අනත්තා. වේදනා අත්තාති යෝ වදෙය්‍ය තං න uppajjati වේදනාය උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ uppajjati ච වේතිචාති. ඉච්ඡස්ස ඒවමාගතං හෝති තස්මා තං න uppajjati වේදනා අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්කු අනත්තා රූපා අනත්තා චක්කු විඤ්ඤාණං අනත්තා චක්කු සම්පස්සෝ අනත්තා වේදනා අනත්තාති. තණ්හා අත්තාති යෝ වදෙය්‍ය තං න uppajjati තණ්හාය උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්ස කෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ uppajjati ච වේතිචාති. ඉච්ඡස්ස ඒවමාගතං හෝති තස්මා තං න uppajjati තණ්හා අත්තාති යෝ වදෙය්‍ය ඉති චක්කු අනත්තා රූපං අනත්තා චක්කු විඤ්ඤාණං අනත්තා චක්කු සම්පස්සෝ අනත්තා වේදනා අනත්තා තණ්හා අනත්තා. If anyone were to say the I is the self, that wouldn't be tenable. The arising and falling away of the I are discerned. And when its arising and falling away are discerned, it would follow that myself arises and falls away. That's why it wouldn't be tenable if anyone were to say the I is the self. So the I is not self. Then ඇස ආත්මයයි කියලා යම් කිසි කෙනෙකුට හිතුනොත් කවුරු කිව්වොත් ඇස ආත්මයයි කියලා. එතකොට කෙනෙකුට පේනවා දැනෙනවා තේරෙනවා
ඇස කියන එකේ ඇතිවීමකුයි නැතිවීමකුයි. ඇස කියන එක හැමදාම පවතින්නේ නැහැ. එතකොට ඒ ඇස කියන එකේ ඇතිවීමකුත් තියෙනවා නැතිවීමකුත් තියෙනවා. එහෙමනම් ඇස ආත්මීය නොවේයි කියලා එයාට දැනෙනවා, වැටෙනවා, තේරෙනවා. රූපේ ආත්මයයි කියලා යම්කිසි කෙනෙක් හිතුවොත් ඒක නොවෙනස්ව පවතින, අඛණ්ඩව පවතින, ස්ථාවරව පවතින සදාතනික දෙයක් හැටියට හිතුවොත් එහෙම රූපය කෙනෙකුට පේනවා, තේරෙනවා රූපය කියන එකත් ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒකත් ඇති වෙනවා නැති වෙනවා, නැවත ආයි නැති වෙනවා කියලා, ආයිත් ඇති වෙනවා කියලා. එතකොට මේ දෙකම මේ විදිහට ඇති වෙනවා නැති වෙනවා නම් චක්කු විඥානය ඊළඟට ඒකට සම්බන්ධ වෙනවා චක්කු විඥානය. If anyone were to say forms are the self, what wouldn't be tenable? Thus the I is not self and forms are not self. If anyone were to say consciousness at the I is the self, it wouldn't be tenable. එතකොට thus the I is not self, forms are not self, consciousness at the I is not self. එතකොට දැන් යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම මේ විඥානය විඥානයේ ආත්මයයි කියලා. ඇස ආත්මය නෙමෙයි කියලා පේනවා අපිට. ඇහැ ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙන නිසා ෆෝම් රූපය කියන එකේ විඥානය තියෙනවා කියලා යම් කිසි කෙනෙක් කිව්වොත් අපිට පේනවා රූපය කියන එකත් ඇති වෙන එකක් නැති වෙන එකක් හැමදාම තියෙන එකක් නෙමෙයි කියලා. චක්කු විඥානය ආත්මයයි කියලා කිව්වොත් එහෙම විඥානය කියන එකත් ඇති වෙමින් නැති වෙමින් තියෙන එකක් කියලා පේනවා. ඒතර විඥානයේ ආත්මීය බවක් තියෙන හැකියාවකුත් නැහැ. Thus the I is not self, forms are not self, consciousness at the I is not self. If anyone were to say contact at the I is the self, that wouldn't be tenable. Thus the I is not self, forms are not self, consciousness at the I is not self, contact at the I is not self. එතකොට මේ ඇසයි රූපයයි චක්කු විඥානයයි ගාවට ස්පර්ශය ආත්මීයයි කියලා ආත්මයි කියලා යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම ඒ ස්පර්ශය කියන එකත් අනිකේව මතනේ පදනම් වෙන්නේ. දැන් ඇස මත තමයි රූපය පදනම් වෙන්නේ. රූපය මත තමයි ඇස පදනම් වෙන්නේ. එකිනෙකට ප්‍රත්‍ය වේලානේ වෙන්නේ. ඒතර ඇසයි රූපයයි පදනම් වෙලා තමයි චක්කු විඥානය කියන එක ඇති වෙන්නේ. ඒතර අර දෙකම ස්ථිර නැත්නම් කියන්නේ ඇහැ කියන එකත් ඇති වෙනව නැති වෙන ස්වභාවයෙන් නම් තියෙන්නේ, රූපය කියන එකත් ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් නම් තියෙන්නේ. ඒ දෙක සම්බන්ධයේ තුල ඇති වෙන චක්කු විඥානයත් එහෙනම් අනිවාර්යයෙන්ම ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්තයිනේ. අර දෙක පදනම් වෙලානේ චක්කු විඥානය ඇති වෙන්නේ. එතකොට ඒ අනුව ඒ තුනම ස්ථිර නැත්නම් කොන්ට්‍රැක්ට් එක එහි ආත්මයක් දකින්නත් බෑ. මොකද ඒ ඇසයි රූපයයි චක්කු විඥානයයි පදනම් කරගෙනනේ ඒක හේතු වෙලා හේතු සාධක වෙලානේ ස්පර්ශය ආවේ. ඒ ස්පර්ශයේ ආත්මයේ තියෙන විදියකුත් නැහැ. එතකොට ඒ ඔක්කොම පදනම් වෙලානේ වේදනාව ඇති වෙන්නේ. එතකොට if anyone were to say feeling is the self, that wouldn't be tenable. Thus the I is not self, forms are not self, consciousness at the I is not self, contact at the I is not self, feeling is not self. එතකොට ඒ නිසා අර මුලින් කියපු කතා කරපු ඔක්කොම ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් නම් යුක්ත. ඒතර වේදනාව ස්ථිර වෙන්නත් හැකියාවක් නැහැ. වේදනාවේ ආත්මීය ස්වરૂපයක් දකින්න විදියක්වත් බෑ. If anyone were to say craving is the self, if anyone were to say craving is the self, that wouldn't be tenable. The arising and falling away of craving are discerned. එතකොට යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම මේ තෘෂ්ණාව තමයි ආත්මීය කියලා.
තෘෂ්ණාවේ ආත්මය තියෙනවා කියලා. එතකොට එහෙම කියන්න බෑ. අර මුලින් කතා කරපු ඔක්කොම ඇතිවෙමින් නැතිවෙමින් නම් පවතින්නේ. ඒ මත නම් පදනම් වෙලා තියෙන්නේ. තෘෂ්ණාව එහි ආත්මීය ස්වરૂපයක් දකින්න හැකියාවකුත් නැහැ. And when it's arising and falling away are discerned, it would follow that myself arises and falls away. That's why it wouldn't be tenable if anyone were to say craving is the self. Thus the I is not self, forms are not self, consciousness at the I is not self, contact at the I is not self, feeling is not self, craving is not self. ඒ අනුව ඇහෙත් ආත්මය නෑ, රූපේත් ආත්මය නෑ, චක්කු විඤ්ඤාණේත් ආත්මය නෑ. ඊළඟට ඒ තුන පදනම් වෙලා තියෙන ස්පර්ශේත් ආත්මය නැහැ. ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවෙත් ආත්මය නැහැ. ඒ සියල්ල පදනම් වෙලා තියෙන තෘෂ්ණාවෙත් ආත්මයක් නැහැ. ඒ නිසා ආත්මයක් මේ කොතනකවත් පනවන්න හැකියාවක් නැහැ. මොකද සියල්ල ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත නිසා මේ ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙමින් තියෙන නිසා මෙහි කොතනකවත් ආත්මයක් පනවන්න හැකියාවක් නැහැ කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. If anyone were to say the ear is the self, it wouldn't be tenable. If anyone were to say the nose is the self, that wouldn't be tenable. If anyone were to say the tongue is self, that wouldn't be tenable. If anyone were to say the body is self, that wouldn't be tenable. එතකොට දැන් අර විදිහටම මේ පහ පිළිබඳවම අර කිව්ව විග්‍රහය තමයි එන්නේ. ඒ කන හා ශබ්දය සම්බන්ධයෙන්, නාසය සුවඳ සම්බන්ධයෙන්, මේ දිව රස සම්බන්ධයෙන්, ශරීරය දැනීම් සම්බන්ධයෙන්, මනස ධර්ම සම්බන්ධයෙන් මේ කොතනකවත් මේ කියන ආත්මීය පැනවිල්ලක් කරන්න හැකියාවක් නැහැ. එතකොට විඥානය හා ධර්ම සම්බන්ධයෙන්ුත් මේ ආකාරයේ පැනවීමක් කරන්න බැහැ. කියාගෙන යන්න. වේදනා අත්තාපිතෝ අදේන තං න උපජ්ජති වේදනාය උපාදෝපි වයෝපි පඤ්ඤායති යස්සකෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති අත්තාමේ උපජ්ජති චචේ ආති. ඒක කිව්වනේ තණ්හා අත්තාතියෝ අදේය තං උපජ්ජති තණ්හාය වයෝපි. ඒ විදිහට ඒ ටිකම කොමෙන්ට් යන්නේ. ඒක මම හිතන අපව කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. If anyone were to say the intellect is the self, that wouldn't be tenable. The rising or falling away of the intellect and are discerned, and when its arising and falling away are discerned, it would follow that myself arises and falls away. That's why it wouldn't be tenable. If anyone were to say the intellect is the self, so the intellect is not self. If anyone were to say ideas are the self, that wouldn't be tenable. Thus the intellect is not self and ideas are not self. If anyone were to say consciousness at the intellect is the self, that wouldn't be tenable. Thus the intellect is not self, ideas are not self, consciousness at the intellect is not self. If anyone were to say contact as the intellect is the self, that wouldn't be tenable. Thus the intellect is not self, ideas are not self, consciousness at the intellect is not self, contact at the intellect is not self. If anyone were to say feeling is the self, that wouldn't be tenable. Thus the intellect is not self, ideas are not self, consciousness is at the intellect is not self, contact at the intellect
is not self, feeling is not self. If anyone were to say craving is the self, that wouldn't be tenable. The arising and falling away of craving are discerned, and when its arising and falling away are discerned, it would follow that myself arises and falls away. That's way it wouldn't be tenable if anyone were to say craving is the self. Thus the intellect is not self, the ideas are not self, consciousness at the intellect is not self, contact at the intellect is not self, feeling is not self, craving is not self. අර විදිහටම තෘෂ්ණාව සම්බන්ධයෙන්ුත් විඥානය සම්බන්ධයෙන්ුත් මනස හා ධර්මය විඥාන හා ධර්ම කියන කාරණේ සම්බන්ධයෙන්ුත් අර විදිහටම මේ කොතනකවත් ආත්මයක් පනවන්න බෑ. වෙනස් නොවන පදාර්ථයක් ස්ථාවර බවක් පනවන්න මේ කොතනකදීවත් හැකියාවක් නැහැ. මේ සියල්ල ප්‍රොසෙස් එකක්, ක්‍රියාවලියක් කියන කාරණේ පමණයි තියෙන්නේ කියන එක තමයි මේ ධර්මයෙන් ඔප්පු කරන්න පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. This monks is the path of practice leading to the self-identification. One assumes about the I that this is me, this is myself, this is what I am. One assumes about forms, one assumes about the consciousness at the I, one assumes about the contact at the I, one assumes about feeling, one assumes about craving. This is me, this is myself, this is what I am. අයංකෝපන භික්කවේ සක්කාය සමුදය ගාමිනී පටිපදා චක්කුම් ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති රූපේ ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති චක්කු විඤ්ඤාණං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති චක්කු සම්පස්සං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති වේදනං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති තන්නං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති සෝතං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති පේ ගානං ඒතං හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති පේ ජීවහං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති පේ කායං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති මනං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති ධම්මේ ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති මනෝ විඤ්ඤාණං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති මනෝ සම්පස්සං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති වේදනං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති තණ්හං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. එතකොට මේ සක්කාය දිට්ඨිය සම්බන්ධයෙන් the monk's path of practice leading to the self-identification. සත්කාය සම්බන්ධයෙන් මම ඉන්නවා කියන එක සම්බන්ධයෙන් අපි ගන්නකොට ගැනීම පදනම් කරගෙන මේ කියන විදිහට මාහා සම්බන්ධ වෙන ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් අභ්‍යන්තරික බාහිර ඉන්ද්‍රියන් පදනම් කරගෙන ඒ මත ඒවා පදනම් වෙලා ඇතිවෙන චක්කු විඤ්ඤාණයත් ස්පර්ශයත් වේදනාවත් තෘෂ්ණාවත් කියන මේ කොතනකවත් ආත්මීය බවක් පනවන්න හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඒ සියල්ලේම වෙනස් වෙන ස්වභාවයක් ඇති වෙන නැති වෙන ස්වභාවයක් ඒ සියල්ල තුලම තියෙනවා. ඒ නිසා ඒ එකක් තුලවත් ආත්මීය තුල මේ මමයි මේ මගේ ආත්මය වෙනවා මේ මගේය මේ මම මේ මගේ ආත්මය වෙනවා කියන එක පනවන්න හැකියාවක් නැහැ කියන එක තමයි මේ හැම එකෙම එකිනෙකට පැහැදිලි එකම ස්වරූපයෙන් තමයි අනික් ඒවත් කියවෙන්නේ. ඒතර ඒ හැම එකෙම පැහැදිලි කළේ ඒ විදිහට. ඊළඟට
Now this is the path to practice leading to the cessation of self-identification. එතකොට one assumes about the I that this is not me, this is not myself, this is not what I am. One assumes about forms, one assumes about consciousness at the I, one assumes about the contact of the මේ හැම එකක්ම අර විදිහටම මේ නිරෝධය පිළිබඳවත් අර විදිහටම ඒ හය ආකාරයෙන්ම ඒක පැහැදිලි කරනවා. One assumes about the intellect, that is me, dependent on the I and forms, there arises consciousness at the I. The meeting of the three is contact. With contact as a requisite condition, there arises what is felt either as pleasure, pain, or neither pleasure nor pain. If when touched by feeling of pleasure, one relishes it, welcomes it, or remains fastened to it, then one's passion obsession gets obsessed. If when touched by feeling of pain, one sorrows, grieves, and laments, beats one's breast, becomes distraught, then one's resistance obsession gets obsessed. If when touched by the feeling of neither pleasure nor pain, one does not discern as it has come to be, the origination, passing away, drawback, or escape from that feeling, then one's ignorance, obsession gets obsessed. That a person without abandoning passion, obsession with regard to the feeling of pleasure, without abolishing resistance, obsession with regard to the feeling of pain, without uprooting ignorance, obsession with regard to the feeling of neither pleasure nor pain, without abandoning ignorance and giving rise to the clear knowing, would put an end to suffering and stress in the here and now. Such a thing isn't possible. චක්කුංච භික්කවේ පටිච්ච රූපේච උප්පති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා අසෝ සුඛාය වේදනා පුට්ඨෝ සමානෝ අභිනන්දති අභිවදති අජ්ජෝ සාය තිට්ඨති තස්ස රාගානුසය අනුසේති දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සෝචති කිලමති පරිදේවේති පුරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති තස්ස පටිඝානුසයෝ අනුසේති අදුක්කම සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ තස්සා වේදනාය සමුදයංච අත්තගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං නප්පජානාති තස්ස අවිජ්ජානුසයෝ අනුසේති සෝවත භික්කවේ සුඛාය වේදනාය රාගානුසයං අපහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයං අපටි විනෝදෙත්වා අදුක්කම සුඛාය වේදනාය අවිජ්ජානුසයං අසමෝහනිත්වා අවිජ්ජං දුප්පහාය විජ්ජං අනුපාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්තකරෝ භවිස්සති නේතන්ටානං විජ්ජති. මේක මම සිංහල එකත් කියන්නම්.
මහණෙනි අසත් රූපයක් නිසා චක්කු විඥානයේ උපදී ඒ තිදෙනාගේ එක්වීම පස්සයයි පස්ස නිසා සැප හෝ දුක් හෝ මැදවත් වූ යම් විඳීමක් උපදීද සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳේ හොඳේ කියයි. එහි බැසගෙන සිටි ඔහුගේ රාගානුසය වැඩි. හෙතෙම දුක් වේදනාවක් ලැබුවේ ශෝක වෙයි. ක්ලාන්ත වෙයි වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුලාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩි. මදහත් වේදනාවක් ලැබුවේ ඒ වේදනාවේ හට ගැනීමද විනාශයේද ආස්වාදයේද ආදීනවේද නිස්සරණයේද තත්වාකාරයෙන් නොදකි. ඔහුගේ අවිජ්ජානුසය වැඩි. මහණෙනි මෙතෙමේ සුඛ වේදනාවේ රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවේ පටිඝානුසය දුරු නොකොට අදුක්ඛම සුඛ වේදනාවේ අවිජ්ජානුසය නුදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මෙහි දුක් කෙලවර කරන්නේ යන කාරණේ සිදු නොවන්නේ. එතකොට මේ කියපු කාරණා පදනම් කරගෙන යම් කිසි කෙනෙක් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන මේ වේදනාවන් සම්බන්ධයෙන් ඒවා එහි ඇලීම කියන එක පදනම් කරගෙන යම් කිසි කෙනෙක් ඒ තුල යම් කිසි ආකාරයක වෙහෙසක් පීඩාවකට පත් වෙනවා නම් එයා ශෝක කරනවා නම් ක්ලාන්ත වෙනවා නම් වැළපෙනවා නම් පපුවේ අත් ගසමින් අඬනවා නම් එතකොට ඒව පදනම් කරගෙන ඔහුගේ පටිඝානුසය ඒ කියන්නේ ද්වේෂය කියන එක එයාගේ වැඩෙන්න පටන් ගන්නවා. මේ කියන දේවල් සම්බන්ධයෙන් ඇතිවෙන තත්වයන් මනවින් හඳුනා නොගත්තොත් එහෙම එයාගේ අවිජ්ජානුසය වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ රාගානුසය, දෝසානුසය, අවිජ්ජානුසය කියන මේ අනුසයන් සියල්ලම වැඩෙන්න පටන් ගන්නවා. එයාගේ මේ කියන ස්වභාවයන් මනවින් හඳුනාගත්තේ නැත්නම් මේ ආත්මීය බවක් මේවා තුල නෑ කියන කාරණය එයා මනවින් හඳුනාගත්තේ නැත්නම් ඒවා පදනම් කරගෙන ඇතිවෙන සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියන මේ දේවල් පදනම් කරගෙන එයා මේ රාගානුසය දෝසානුසය අවිජ්ජානුසය කියන අනුසයන් පදනම් කරගෙන ඇතිවෙන මානසික පීඩාවන්ට එයාට හසු වෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් එයාට වළකින්න හැකියාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ අනිකුත් ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් ඇති වෙන එකත් ඒ විදිහටමයි. Dependent on the intellect and ideas, there arises consciousness at the intellect. The meeting of the three is contact. With contact as a requisite condition, there arises what is felt either as pleasure, pain, and neither pleasure nor pain. If when touched by the feeling of pleasure, one relishes it, welcomes it, and remains fastened to it, then one's obsession gets obsessed. If when touched by the feeling of pain, one sorrows, grieves, and laments, beat one's breast, becomes distraught. Then one's resistance obsession gets obsessed. It would touched by the feeling of neither pleasure nor pain. One does not discern as it has come to be, the origination passing away, drawback, or escape from that feeling. Then one's ignorance obsession gets obsessed. That a person without abandoning passion obsession with regard to the feeling of pleasure, without abolishing resistance obsession with regard to the feeling of pain, without uprooting ignorance obsession with regard to the feeling of neither pleasure nor pain, without abandoning ignorance and giving rise to clear knowing, would put to end to suffering and stress in the here and now. Such a thing isn't possible. තර මේ විදිහට
මේ හැම එකක් සම්බන්ධයෙන්ම ඇති කරගන්නා වූ ඇලීම බැඳීම කියන එක පදනම් කරගෙන ඒ තුළින් ඇතිවෙන එහි දුක්ඛ වේදනාවන් තුළින් ඇතිවෙන දුරස් බව එහෙම නැත්නම් පීඩාකාරී බවත් කියන එකත් අතුරු කරගෙන ඒ හඳුනා නොගැනීමෙන් ඇතිවෙන මෝහයත් පදනම් කරගෙන යම් කෙනෙක් වෙහෙසට පීඩාවට කරදරයට පත්